දැන් අපි මේ භෞතික විපර්යාසය අර්ථේ පහුගිය පාඩම් මාලාව තුළ ඔබත් එක්ක මෞලාශ්‍රිත ගණනය කිරීම කරා. ඒ වගේ සූත්‍ර තුලිත කිරීම කරා. දැන් අපි ඒ ආශ්‍රයෙන් මේ කර්මාන්ත වලට කොහොමද මේ ගණනය කිරීම දායක වෙන්නේ කියලා ගණන් ටිකක් හදන්න යන්නේ. right. CH4 මීතේන් වල සම්මත දහන එන්තැල්පිය මවුලයට කිලෝ ජූල් වේ. ඒ කියන්නේ මීතේන් එක මවුලයක් දහනය වුණොත් පිට වෙනවා කිලෝ ජූල් 890. ඒකනේ කියන්නේ. මේ එන්තැල්පි සටහනක දක්වන්න. right. දැන් මේ එන්තැල්පි සටහනක දක්වන්න කියලා තියෙන දරුවෝ මොකද්ද? මේ මෙන්න මේ යගේනේ මවුලයට කිලෝ ජූල් ලාගිය. right. එහෙනම් මේ ශක්ති සටහනක පළවෙනි කේස් එක අක්ෂයක් වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ මවුලයට කිලෝ ජූල් කියලා. සමහර වෙලාවට අපිට මේ දහන එන්තැල්පිය දෙන්න නැතුව සමහර වෙලාවට අපිට දෙනවා right ප්‍රතික්‍රියාවේදී පිට වෙච්ච තාපය දහනේදී පිට වුණු තාපය. හරි ඒක නිකම්ම දෙන්නේ කිලෝ ජූල් වලින්. දැන් මේක දීලා තියෙන්නේ මවුලයට කිලෝ ජූල් වලින්. CH4 මීතේන් වල සම්මත දහනය. එහෙනම් අපිට මේ ශක්ති සටහනක දක්වන්න මීතේන්ගේ දහනයට තුලිත රසායනික සමීකරණය ලියන්න ඕනේ. මෙන්න මේ මීතේන් දහනයට තුලිත රසායනික සමීකරණය. එහෙනම් අපි ගත්තොත් මීතේන් කියන්නේ CH4 gas ජීව වායුව. මේ මීතේන් වායුව ඔක්සිජන් සමග වාතය සමග ප්‍රතික්‍රියා කරමලා හදනවා කාබන් ඩයොක්සයිඩ් වාතය සහ ජලය ලික්විඩ්. ඊට අමතරව මෙතන නිපදවන ශක්තිය. එහෙනම් අපි ගත්තොත් එහෙම CH4 මේ දෙපැත්තේ කාබන් ගාන තුලිතයි. මෙතන හයිඩ්‍රජන් 4යි. ඒක නිසා මම මේ හයිඩ්‍රජන් දැන් මෙතන කාබන් හයිඩ්‍රජන් 4යි. හයිඩ්‍රජන් දැන් දෙවරක් දෙක 4යි. මෙතන හයිඩ්‍රජන් 4යි. මේ පැත්තේ තියෙන මම ඔක්සිජන් ප්‍රමාණය ගන්නවා. මෙතන ඔක්සිජන් 2යි මෙතන ඔක්සිජන් 2යි ඔක්කොම ඔක්සිජන් 4යි. ඔක්සිජන් 4යි නම් මම මෙතන දානවා කීයද? 2ක්. දැන් කාබන් ගාන තුලිතයි. හයිඩ්‍රජන් ගාන 4යි හයිඩ්‍රජන් ගාන 4යි. ඔක්සිජන් ගාන 4යි 4යි. දැන් මේවා තුලිත කරන ආකාරය පහුගිය පරිච්ඡේදවල විශාල වාර ගණන් සංඛ්‍යාවක් කියලා දුන්නා. right. මේ එන්තැල්පි සටහනක දක්වන්න. right. දැන් මේ ප්‍රතික්‍රියාවේදී ශක්තිය පිට වෙනව නේද? එහෙනම් ශක්තිය පිට වෙද්දී ඊතලයේ මේ පැත්තේ මොනවද තියෙන්නේ පුතේ? ඊතලයේ මේ පැත්තේ තියෙන කට්ටියට අපි කියන ප්‍රතික්‍රියක. එතකොට මේ පරිසරයේ ශක්තිය පිට වෙන්න නිසා මේ ප්‍රතික්‍රියක වලට වැඩිය ප්‍රතිඵලවල ශක්තිය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රතිඵලවල ශක්තිය බහිනවා. ශක්තිය බහිනවා. එහෙනම් මම එන්තැල්පි සටහන අඳින්න යන්නේ. විශේෂයෙන් බලන්න මේක මට අඳින්න දීලා තියෙන මවුලයට කිලෝ ජූල්ද එහෙම නැත්නම් කිලෝ ජූල්ද කියන එක. හරි. ප්‍රතික්‍රියා තාපය කියන වචනේ තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම අඳින්නේ ප්‍රතික්‍රියා තාපය කියන වචනේ තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම අඳින්නේ මවුලට කිලෝ ජූල් වලින්. right. අපි මේ පැත්තට දාමු. ප්‍රතික්‍රියා තාපය. නැත්නම් අපිට මේක ශක්තිය කියලාම තියමු. ගොඩක් වෙලාවට මේක එන්තැල්පි සටහන දෙනවා. මවුලයට කිලෝ ජූල්. මේ මොකද්ද මං අඳින්න යන්නේ? ඒ වගේම අපි පැහැදිලිව දැක්විය යුතු වෙනවා ඒකක මවුලයට කිලෝ ජූල්. එහෙනම් මේකේ ප්‍රතික්‍රියක අපි අඳිමු මැද ස්ථානයක. ප්‍රතික්‍රියක ඔන්න එනවා. මේ ප්‍රතික්‍රියක වලට වැඩිය හැදෙන ප්‍රතිඵලය මොකද වෙන්නේ පුතේ? ප්‍රතික්‍රියක වලට වැඩිය ප්‍රතිඵලයේ ශක්තිය ප්‍රතික්‍රියක වලට ප්‍රතිඵලයේ ශක්තිය අඩුයි. එහෙනම් මම මෙතන ලියන ප්‍රතික්‍රියක
ප්‍රතික්‍රියක මොකක්ද ආවේ? CH4 gas ධන 2ක් O2 O2 වායුව මට හැදෙනවා. දැන් මේකේ ශක්තිය මම 0යි කියලා ගන්නවා. හැදෙන ප්‍රතිඵලය මීට වැඩි ශක්තියෙන් අඩු කෙනෙක් නේද? හැදෙන ප්‍රතිඵලය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුව ධන 2ක් H2O liquid. එහෙනම් මේ තිබ්බට වැඩිය ශක්තිය අඩු වෙලා තියෙනවා. කොච්චර ප්‍රමාණයකින්ද අඩු වෙලා තියෙන්නේ? ඍණ 890යි ඒකකයේ තියෙන මවුලයට කිලෝ ජූල් වලින් මේ 890කින් මේ ප්‍රතික්‍රියකට වඩා ප්‍රතිඵලයේ ශක්තිය අඩු නිසා වැඩි කෙනා උඩින් යන්දා අඩු කෙනා අඩුවෙන් ලිව්වා. මේ සියලු දෙනාගේම භෞතික ස්වභාවයන් වීම අනිවාර්ය වෙනවා. මේ සියලු දෙනාගේ භෞතික ස්වභාවයන් ලිවීම අනිවාර්ය වෙනවා. අපි දක්වනවා මෙයාගේ ශක්තිය අඩු වුණා කියන්නේ. දාමු ශක්තිය අඩු වුණා. එහෙනම් ශක්තිය පරිසර ශක්තිය පිට වුණා. තිබ්බට වැඩි ශක්තිය අඩු වුණා. රයිට්? පැහැදිලි මම මේක තමයි අපි ශක්ති සටහන කියලා කියන්නේ. එහෙම නැත්නම් එන්තැල්පි සටහන. ශක්ති සටහන කිව්වත් එන්තැල්පි සටහන කිව්වත් මේකයි. මේ තියෙන ප්‍රතික්‍රියක තාපදායක නිසා ප්‍රතිඵල පල්ලෙහින් යනවා. හරි. ඔබට ඕනනම් හරි. ඔබට CH4 මීතේන් වායුව ග්‍රෑම් 320ක් දී ඇතිනම් එයින් නිපදවන තාපය කොපමණද? හරි. මට CH4 වායුව ග්‍රෑම් 320ක් දීලා තියෙනවා. එතකොට එයින් නිපදවන තාපය. දැන් මම දන්නවා මෙන්න මෙතන මීතේන් වල සම්මත දහන තාපය. සම්මත පරිසර ඒ කියන්නේ සම්මත පීඩනය තුල ඒ කියන්නේ වායු ගෝලයේ තියෙන පීඩනය තුල එක මවුලයකින් කිලෝ ජූල් 890ක් දෙනවා. මේකේ කියවෙන්නේ මේ CH4 හි දහන තාපය සමානයි ඍණ 890යි මවුලයට කිලෝ ජූල්. මවුලයට කිලෝ ජූල් 890. පැහැදිලි මම හිතන්නේ. මේකේ දහන තාපය එක මවුලයකින් කිලෝ ජූල් 890ක් පිට වෙනවා. හරි. ඒතර අපි ගත්තොත් එහෙම මේකෙදි අපි දන්නවා CH4 අපෙන් අහලා තියෙන 320ක්. දැන් මවුලයකටනේ කිලෝ ජූල් 890ක් කියන්නේ. අපි බලමු මවුලයක් කියන්නේ ග්‍රෑම් කීයද කියලා පුතේ. දැන් එක මවුලයකින් කිලෝ ජූල් 890ක් පිට වෙනවා. අපි බලමු එක මවුලයක් කියන්නේ කොච්චරද කියලා. එහෙනම් අපි ගත්තොත් එහෙම CH4 එක මවුලයක ස්කන්ධය අපි හොයමු බලන්න. එක මවුලයක ස්කන්ධය. හරි අපි ගත්තොත් CH4 එක මවුලයක ස්කන්ධය තමයි. හොයමු. C කියලා ලියනවා. ධන H වැඩි කිරීම 4. මෙතන වරහණයි මෙතන වරහණයි. අපිට කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා 12යි. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි කියලා දීලා තියෙනවා. ඔන්න කාබන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට දීලා තියෙනවා දරුවනේ 12යි කියලා. ඒත් එක්කම හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි වැඩි කිරීම 4යි. එහෙනම් අපිට එනවා කීයද? 16යි කියලා. අපි මේක කියනවා ගොඩක් වෙලාවට මවුලයට ග්‍රෑම් කියලා. ඒ කියන්නේ
CH4 එක මවුලයක් කියන ග්‍රෑම් 16යි. එහෙනම් අපි දන්නවා මේ CH4 වල දහන තාපය මවුලයට කිලෝජූල් 890යි. මවුලයට කිලෝජූල් 890යි. ග්‍රෑම් 16ක් දෙනවා 890ක් මවුල. මවුලයක් දෙනවා 890ක් කිලෝජූල්. ඒ කියන්නේ ඔන්න බලමු. එක මවුලයක් 890ක් දෙනවා. ලියනවා CH4 එක මවුලයක් දෙනවා 890යි කිලෝජූල්. CH4 එක මවුලයක් දෙනවා 890යි කිලෝජූල්. එතකොට අපි දෙනවා 16යි ග්‍රෑම් වලින් 890ක් කිලෝජූල් දෙනවා. එහෙමනම් දැන් මට දීලා තියෙන කොච්චරද පුතේ? මට දීලා තියෙන කොච්චරද? මට දීලා තියෙනවා ග්‍රෑම් 320ක්. අපි බලමු. 16කින් 890 නම් 320කින්. අපි බලමු. එහෙනම් 320යි CH4 320යි ග්‍රෑම් වලින් අපි බලමු 16යි ග්‍රෑම් වලින් දෙනවා කොච්චරද? ඍණ 890ක් කිලෝජූල්. එමනම් 320යි ග්‍රෑම් වලින්. ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා 16 වරක් 2යි 20යි. එහෙනම් අපිට ඔබට අවශ්‍ය නම් කැල්කියුලේටර් එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා මෙතන දරුවනේ. මට ඇවිල්ලා තියෙනවා ඍණ 890යි කිලෝජූල් වැඩි කිරීම 20 මේ බිංදු දෙක මම දැම්මා මෙහෙම. දෙවරක් 9 18න් 8 එකක් ඉදිරි දෙවරකට 16යි 17යි ඍණ 17800යි කිලෝජූල්. ඉතා ඉහළ ශක්ති ප්‍රමාණයක් දෙනවා ජීව වායුව දහනයේදී නේ. 890 කිලෝජූල් රයිට්. දැන් දෙවරක් 9 18කට දෙවරකට 16ක 17යි. මෙච්චර තාප ප්‍රමාණයක් පිට වෙනවා. හරි. බලන්න මේ කරපු ස්ටෙප් ටික දරුවනේ අවශ්‍ය නම් මම දැනගත්තා නේ. දැන් මේක සාමාන්‍යයෙන් මේ පොඩි දවස්වල මේ ඔය අනුපාත පාඩම් වල අන්න ඒ වගේ මේ වගන් දිරින පාඩම් වල තිබ්බ දේවල් මට මතක විදිහට 6 7 පන්ති වල එකම වෙනස මේකට CH4 වෙලා තියෙනවා. ඒ වගේ අපිට සුළුවෙන් හිතන්න වෙන දරුවනේ. හරි. මේ මීතේන් වායු 320ක්. හරි. මීතේන් එක මවුලයක් දහනය වුණොත් පිට වෙනවා 890. එක මවුලයක් දහනේ 890ක් පිට වෙනවා කියන්නේ එක මවුලයක් කියන්නේ කීයද කියලා හෙව්වා. මම හොයාගත්ත එක මවුලයක් කියන්නේ 16යි. ග්‍රෑම් 16කින් 890යි කිලෝජූල් පිට වෙනවා නම් 320කින්. මේක ඔබට විසඳන්න බැරි නම් ඔබගේ අම්මා තාත්තා කිරියම්මල තාත්තා කරලා බලන්න මේක න ඔබට අවබෝධයක් ලබා දෙයි. හරි. ඒතරම්ම මේ සරල ගණිතය දෙන්නේ මේක තුල. හරි. මේ වගේ අරුම පුදුම දේවල් නැහැ. මැජික් නැහැ. තර්ක මත පදනම් වෙච්ච ගණිත සංකල්ප ස්වල්පයක් තියෙන්නේ. right. සෑදෙන CO2 ස්කන්ධය කොපමණද? හරි බලමු අපි. දැන් මම මෙන්න මෙයාගේ තුලිත සමීකරණය ගත්ත දරුවනේ. CH4 වායුව ධන ඔක්සිජන් මතක විදිහට මට තිබ්බේ හැදුනා කාබන් ඩයොක්සයිඩ් වායුව ධන ජල අණු දෙකක්. දෙකයි තරයි හරි වෙනවා තිබේ. සෑදෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය කොහොමද? හරි. දැන් මේකෙන් කියවෙන්නේ මෙන්න මේ CH4 ගේ එක මවුලයක් ගත්තොත් මම දැන් මේකේ එක මවුලයක් ගත්තොත් ඔක්සිජන්
අණු දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩුත් එක මවුලයක් හදනවා. අතර මේක අණු මවුලයක් හදන්නේ. එහෙනම් මේ දෙන්න අතර මවුල අනුපාතය මේ එකට එක නේද? හැබැයි මෙයාගේ එක මවුලකින් හදනවා ජලය මවුල කීයක්ද? දෙකක් නේ. එහෙනම් මම ගත්තොත් මතන මේ කාබන් ඩයොක්සයිඩ් එක මවුලේ හැදෙන්නේ. අපි බලමු ඉස්සරලා අපිට ආවා රයිට් මෙතන CH4 මවුල ගාන මම අතරම හොයන්න නැතුව ගාන හදාගෙන ගියේ රයිට් අපි බලමු මේ දැන් අපි CH4 මවුල ගාන ගත්තා නම් ඒ මවුල ගානට සමාන මවුල ගානක් තමයි කාබන් ඩයොක්සයිඩ් නිපදවෙන්නේ නේද? හරි. එහෙම ගත්තොත් එහෙම අපි දන්නවා අපි හොයමු CH4 මවුල ගන්න. CH4 මවුල ගණන ගණනය කරමු. CH4 මවුල ගාන අපි දැන් ගණනය කරන්න යනවා. එතකොට අපි CH4 මවුල ගාන ගණනය කරන්න යද්දී අපි දන්නවා CH4 16යි ග්‍රෑම් කියන්නේ එක මවුලයයි. CH4 ග්‍රෑම් 16ක් කියන්නේ මවුල එකයි. එමනම් 320ක් ග්‍රෑම් කියන්නේ 16යි ග්‍රෑම් කියන්නේ එක මවුලයක් නම් 320ක් කියන්නේ 20යි මවුල. මට එනවා 20යි මවුල. අපිට පේනවා මෙතනදී CH4 මවුල ගාන 20යි. නේ? ග්‍රෑම් 16ක් කියන එක මවුලයක් නම් 320ක් කියන්නේ. එහෙනම් මල් ළඟ තියෙන මේ CH4 මවුල 20ක්. මේ 20යි මවුල වලින් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් කිව්ද මේ මේකෙන් එක මවුලයක් නම් මේකෙන් එක මවුලයක්. තේරෙනවද? මේ කාබන් මේ CH4 එක මවුලයක් තිබ්බනම් කාබන් ඩයොක්සයිඩ් මවුල එකයි. CH4 එක මවුලයක් තිබ්බනම් ජල මවුල කීයද? දෙකක් නේ. ජල මවුල දෙකක් හැදෙනවා. එහෙනම් මේ CH4 20යි මවුල වලින් කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කොච්චරද? 20යි මවුල. අපි එහෙනම් ලියනවා CH4 20යි මවුල් වලින් CH4 20යි මවුල් වලින් CO2 20යි මවුල් සෑහේ. දැන් මම හොයන්න ඕනේ මල් ළඟ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් මවුල 20ක්. කොච්චරක් තියෙනවද කාබන් ඩයොක්සයිඩ් මවුල 20ක්. එහෙනම් අපි දන්නවා අපිට හොයන්න ඕනේ CO2 20යි මවුලවල ඇති මේ කාබන් ඩයොක්සයිඩ් මවුලේ 20 තියෙන ස්කන්ධය ගණනය කරමු. දැන් අපි ඉස්සෙල්ලාම දැන් කාබන් ඩයොක්සයිඩ් මවුල 20 ස්කන්ධය අහනවා. මට පුළුවන් නේද පුතේ කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක ස්කන්ධය හොයාගත්තොත් මවුල 20 ස්කන්ධය හොයාගන්න. කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක ස්කන්ධය දන්නවනම් ඒ වගේ 20 ගුණයක් නේද 20යි මවුල කියන්නේ. අපි හොයමු. ඒක නිසා CO2 එක මවුලයක ස්කන්ධය අපි වන්න යන්නේ CO2 එක මවුලක ස්කන්ධය C ධන ඔක්සිජන් වැඩි කිරීම 2යි. මේකේ ඔක්සිජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් දීලා නැහැ. අපිට දීලා නැත්නම් ගමු 16යි කියලා. 12 ධන කාබන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන 16යි. වැඩි කිරීම 2 එහෙනම් 12 ධන
32යි කියන්නේ 44යි ග්‍රෑම්. එහෙනම් අපි හොයාගත්තා CO2 එක මවුලයක් කියන්නේ ග්‍රෑම් කීයද පුතේ? 44යි. කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක් කියන්නේ ග්‍රෑම් 44 නම් මවුල 20ක් කියන්නේ කීයද? කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක් කියන්නේ එක මවුලයක් කියන්නේ 44යි ග්‍රෑම්. එහෙමනම් 20යි මවුල් කියන්නේ. රයිට්. එකක් කියන්නේ 44 නම් 20ක් කියන්නේ 44යි ග්‍රෑම්. අපි වැඩි කරනවා 20න්. දෙවරක් 4 8යි, දෙවරක් 4 8යි. 880යි ග්‍රෑම්. ග්‍රෑම් 880ක් සෑදෙනවා. කවුද? කාබන් ඩයොක්සයිඩ්. දැන් ඔබට තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. හරි. අපිට සාමාන්‍යයෙන් ඊටව පොඩි ජීවවායු ප්‍රමාණයකින් විශාල ශක්තියක් එනවා වගේම පරිසරයට කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමක සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඇත්තටම ගණනය කරලා බලන්න පුළුවන්. දැන් අපි ඔය ගෙදර තියෙන ගෑස් සිලින්ඩරයක් ගත්තොත් මේ ගෑස් සිලින්ඩර් එක ගෑස් ස්කන්ධය කොපමණ තියෙනවද? ඒ ගෑස් ස්කන්ධයත් එක්ක මේ ගෑස් ස්කන්ධයේ සංයුතිය මොනවද? එතකොට පරිසරයට කොච්චර ශක්ති ප්‍රමාණයක් මුදා හැරෙයිද කියන එක අපිට සාකච්ඡා කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මෙයින් නිපද වෙන තාපය සෙල්සියස් 25 සිට 45 වුණොත් නිෂ්පාදනය යොදා ගැනීම. මෙහි විශිෂ්ට තාප ධාරිතාව රයිට්. ඒත් විශිෂ්ට තාප ධාරිතාවේ ඒකකය කියන්න බලන්න මට. දැන් 4200ක් වෙනවනම් මොකද්ද වෙන්න ඕනේ? ඔන්න අපිට විශිෂ්ට තාප ධාරිතාව ජලයේ ඒකක දෙකක් තියෙනවා. එකක් තමයි 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. මේ වෙලාවේ ස්කන්ධය ආදේශ කරන්නේ මොනවා වගේද මා? කිලෝග්‍රෑම් වලින්. තව එකක් තියෙනවා 4.2යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් නම් 4200යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල් නම් 4.2යි. මේ වගේ වෙලාවක අපි ස්කන්ධය ආදේශ කරන්නේ මොනවා වගේද? ග්‍රෑම් වලින් අපි ආදේශ කරනවා. මේ වලට තිබ්බොත් මොකද වෙන්නේ? 4200 තිබ්බොත් කිලෝග්‍රෑමයට. එහෙනම් මේකේ ඒකකය වෙන්නේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. හරි. මේ ඒකක දෙක හොඳට සැලකිලිමත් වෙන්න. හරි. රයිට්. නම් මෙම ජල ප්‍රමාණයෙන් කොපමණ ස්කන්ධයක උෂ්ණත්වය ඉහළ දැමිය හැකිද? රයිට්. පුතේ අපි දන්නවා මේ තාපයේදී විශේෂයෙන් අපි සැලකිලිමත් යුතු දෙයක් තමයි උෂ්ණත්වය ඉහළ යන්න ශක්තියක් අවශ්‍යයි. එහෙනම් අපිට මේකට තාපය දෙන්න ඕනේ අපි. එහෙනම් දෙන්න ඕනේ. දැන් අපි ගත්ත ජීව වායුව වගේ කෙනෙක් දහනේදී තාපය පිට වෙනවනේ. ජීව වායුව දහනේදී තාපය පිට වෙනවනේ. අනේ පිට වෙන තාපය දරුවනේ අපිට හැකියාව තියෙනවා මෙන්න මේ උණු වතුර නිෂ්පාදනය ගන්න නේ. දැන් අපි ජීව වායුව දහනය කියන එක ගත්තොත් දරුවෝ මොකද කරන්න පුළුවන්? ගන්න පුළුවන් නේද? ඕ කෑම පිහින්න පුළුවන්. ඒ වගේම විදුලි නිෂ්පාදනයට ගන්න පුළුවන්. ඒ වගේම ආලෝකය කෙලිම නිෂ්පාදනය කරන්න පුළුවන්. විදුලිය බවට පරිවර්තනය කරන්න නැතුවනේ. ඒ වගේම අපිට මේ වගේ දේ රත් කර ගැනීමට පාවිච්චි කර ගැනීමටත් හැකියාව තියෙනවා ජීව වායුව. දැන් CH4 කියන්නේ ජීව වායුවනේ. හරි. එතකොට මෙන්න මේ වැඩේ කරන්න තාපය අරගෙන මේ උෂ්ණත්වය වැඩි කරන්න. එහෙනම් අපිට උෂ්ණත්වයේ වැඩිවීමක් හෝ අඩුවීමක් එක්ක තියෙන සම්බන්ධය Q සමානයි MC ඩෙල්ටා තීටා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ වැඩේට දෙන්න පුළුවන් තාප ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මෙච්චර 17800ක තාප ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. 17800ක්. එහෙනම් මෙයාගේ තාප ප්‍රමාණය 17800ක් අපිට ලැබෙනවා මොන වගේද? ඔව් CH4 දාහනේ. එහෙනම් මේ වෙලට ස්කන්ධය අපි දන්නේ නැහැ. C ගියාගේ 4200යි. මට මෙතන මේ ස්කන්ධය කිලෝග්‍රෑම් නිසා මෙතන ලැබෙන කිලෝග්‍රෑම් වලින් උෂ්ණත්ව වෙනස. වැඩි උෂ්ණත්වයෙන් මම අඩු උෂ්ණත්වය අඩු කරනවා. එහෙනම් මම වැඩි උෂ්ණත්වය මෙතන 45යි අඩු උෂ්ණත්වය 25යි. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස
20යි. එහෙනම් බලමු මොකද කරන්න කියලා. ස්කන්ධය හොයන්න කියන්නේ MC ඩෙල්ටා ඩේටා. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. රයිට් අපිට දෙවරක් ශක්‍රයෙන් බෙදන්න තියෙන්නේ. 8 ක්‍රෙඩිය අපිට කැල්කියුලේටරේ පාවිච්චි කරන්න අවසරය තියෙන නිසා අපි මෙන්න මේ පද දෙක හරස් ගුණ කරමු. මට එනවා m සමානයි 178 බෙදීම 420 වැඩි කිරීම 2. වැඩි කිරීම 2 m. එහෙනම් අපි කැල්කියුලේටරේ පාවිච්චි කරමු. මේ කැල්කියුලේටරේ පාවිච්චි කරද්දී ඔබ විශේෂයෙන්ම බලන්න මෙන්න මේ 178 කියන ඉලක්කම දාලා බෙදීම ඉලක්කම දාලා මෙහෙම වරහණක් දාලා මේ යගේ ගහන්න 420 වැඩි කිරීම 2. මොකද මෙතන වරහණක් අනිවාර්යෙන් එන්න ඕනේ. මේ මෙතන වරහණක් එන්න ඕනේ. ඔබට ලැබෙනවා ස්කන්ධය. හරි අපි බලමු ගණනය කරලා මේක. 178 බෙදීම 420 වැඩි කිරීම 2 වරහන් වහනවා. මට එනවා 0.211 9ක් ආසන්න විදිහට මම ලියනවා 0.211 කිලෝග්‍රෑම් කියලා ස්කන්ධය. මේ කාර්යයේදී අපිට නිෂ්පාදනය කරගත්ත ස්කන්ධය. දැන් ඔබට මේ ගාන ප්‍රැක්ටිස් වෙන්න අවශ්‍ය නම් චුට්ටක් මේක නැවත බලලා බැලුවොත් ගොඩක් හොඳයි මේ කරපු ලද ක්‍රමවේදයන් ටික. හරි. එතනෝල් වල සම්මත දහන එන්තැල්පිය මෙන්න මෙච්චරක් දීලා තියෙනවා. එතනෝල් කියන කෙනාගේ සම්මත දහන එන්තැල්පිය මෙච්චරක් දීලා තියෙනවා. මෙය එන්තැල්පි සටහනක දක්වන්න. අපිට කියන මෙන්න මේ කියන එක එන්තැල්පි සටහනක දක්වන්න කියනවා. දැන් අපි ඉස්සරළම මේ එතනෝල් සම්මත දහන එන්තැල්පිය හොයන්න යද්දී පළවෙනිට ශක්ති සටහනක් එන්තැල්පි සටහනක් දක්වන්න කිව්වොත් මේකත් මවුලයට කිලෝ ජූල් තියෙනවා. අපි මේක එන්තැල්පි සටහනක එහෙම නැත්නම් ශක්ති සටහනක දක්වන්න කිව්වොත් අපි කරන දේ තමයි අපි මෙයාව දා ගන්නවා තුලිත රසායනික සමීකරණය තුනට ඉස්සරලා. සමීකරණ නැතුව මොනවත් කරන්න බෑ. right එතනෝල් C2H5 OH එතනෝල් අපිට ජලීය ද්‍රාවණයක් විදිහට අපි ගමු තනුකයි කියලා. right මෙයා ඉන්නවා මේකට අපි එකතු කරනවා OH දහනය වෙනවා කියන කාත් එක දහනය වෙන්නේ. අනිවාර්ය ඔක්සිජන් එක දහනය වෙන්න දරුවනේ. එහෙනම් මෙන්න මෙයා දහනය වෙනවා ඔක්සිජන් වාතයේ සමග දහනය වෙලා හදනවා කවුද? කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි ඊට අමතරව කවුද පිට කරන්නේ? ශක්තිය. හරි. දැන් බලමු මේක අපි තුලිත කරන්න. එන්තැල්පි සටහනක් අදින්න බෑ තුලිත රසායනික සමීකරණ නැතුව. නේද? හරි. මම දැන් පහුගිය කොටස් වල ඔබට කියලා දුන්නා මේක තුලිත කරන්න. කාබන් හයිඩ්‍රජන් මේ ප්‍රතික්‍රියක පැත්තෙන් ගන්නවා මෙන්න මේ පැත්තෙන් ගන්නවා මේ අපි මෙහෙම හිටගත්තට පස්සේ මෙන්න මේ පැත්තෙන් ගන්නවා කාබන් සහ හයිඩ්‍රජන්. ඒතර මේ අනිත් පැත්තෙන් ගන්නවා ඔක්සිජන්. හරි. දැන් බලමු මේ පැත්තේ කාබන් ගාන 2යි හයිඩ්‍රජන් මෙන්න මේ ස්ථානයේ සහ මේ ස්ථානයේ දෙකේම තියෙනවා. මෙතන 5යි මෙතන 1යි හයිඩ්‍රජන් 6යි. මෙතන කාබන් 2ක් තියෙන නිසා මම මෙතනට දානවා 2ක්. මෙතන හයිඩ්‍රජන් 6යි. එහෙනම් මෙතනට දානවා කීයක්ද හයිඩ්‍රජන් මෙතන 6 නිසා මෙතන දානවා හයිඩ්‍රජන් කීයද? 3ක්. 3 වරක් 2 6යි. හයිඩ්‍රජන් 6යි. එතකොට මට මේ පැත්තේ හයිඩ්‍රජන් 6ක් තියෙනවා. හරිනේ. දැන් මේ පැත්තෙන් මම ගන්න ඔක්සිජන් ගන්න.
දෙවරක් දෙක ඔක්සිජන් 4යි. මෙතන ඔක්සිජන් මෙතන ඔක්සිජන් මේ තුනේ ගුණ වෙලා 3යි. එහෙනම් 4යි 3යි ඔක්කොම ඔක්සිජන් 7ක් තියෙනවා. මේ ඔක්සිජන් 7න් මෙතනට යනවා එක ඔක්සිජන් කෙනෙක්. තව ඉතුරු කීයද? 6ක්. මේ 6න් භාගයක් මම දානවා. මොකද හේතුව මේ දාන ප්‍රමාණය දෙකට බෙදෙන නිසා හැම වෙලාවෙම දෙකෙන් වැඩි වෙන්න නිසා මම මෙතනට දාන ගාන දෙකෙන් වැඩි වෙන්න නිසා මම භාගයක් දානවා මෙතනින්. කීයද? 3යි. එහෙනම් මම ගත්තොත් එහෙම මේ සමීකරණය දැන් ඔබ අවශ්‍ය නම් බලන්න මේක තුලිතයි මේ දෙවරක් දෙක 4යි 3යි 7යි ඔක්සිජන් 6යි 1යි 7යි කාබන් 2යි මෙතන කාබන් 2යි හයිඩ්‍රජන් 5යි 1යි 6යි 3 වරක් දෙක 6යි. දැන් මේ සමීකරණය තුලිතයි. එතකොට මම තුලිත සමීකරණය පල්ලෙහෙන් ලියන්නම්. මොකද මේක නැත්නම් අපහැදිලි. මේ වගේ නිපුණතාවයේ තුලිත කිරීමේ නිපුණතාවය එන්න ඕනේ. මම ඔබට මේ ඒකක තුල මේවා විශාල සංඛ්‍යාවක් සාකච්ඡා කරා දරුවනේ. එතකොටත් ඔබ බුද්ධිමත් වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ හැම දෙයක්ම ඔබගේ ධාරණ ශක්තිය තුල ගබඩා කරගන්න. තුනක් ඉෂ්ටු. මෙන්න මේ එතනෝල් වලට ඔක්සිජන් එකතු වුනහම කාබන් ඩයොක්සයිඩ් අණු දෙකයි. ඔව් රයිට්. හැදෙනවා. දැන් මේක මට කියනවා එන්තැල්පි සටහනක දාන්න කියලා. දැන් පුතේ අපි දන්නවා මේක දහණය වුණාට පස්සේ ශක්තිය මොකද වෙන්නේ? මේක දහණය වුණාට පස්සේ ශක්තිය පුතේ මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රතික්‍රියකවල ශක්තිය මේ පැත්තේ ශක්තිය දහණය වුණාට පස්සේ අඩු වෙනවනේ. මේ පැත්තේ ප්‍රතික්‍රියක මේක දහණය වුණාම ශක්තිය පිට වෙනවා. ප්‍රතිඵල වල ශක්තිය පල්ලෙහා වැටෙනවා. දැන් මේක නින්තෙල් විසරණක දාන්න කියන්නේ. මම ඔබට පහුගිය ගැටලුවේත් කිව්වා මෙතන දක්වන්න තියෙන කිලෝ ජූල්ද මවුලට කිලෝ ජූල්ද? මේ මවුලට කිලෝ ජූල්නේ. සමහර තැන්වල මේ කිලෝ ජූල් වගේ අපිට ශක්ති සටහනක දක්වන්න තියෙනවා. මේක එන්තැල්පි සටහනක් කිව්වත් ශක්ති සටහනක් කිව්වත් ඇත්තට මේකේ ගණනය වෙන්නේ ශක්ති වෙනස. හරි. එතකොට මේක තියෙන මවුලට කිලෝ ජූල් වලින් අඳින්නේ. එහෙනම් මම මේක අඳින්න යන්නේ ශක්ති ප්‍රස්ථාරය අඳින්න යන්නේ. හරි. දැන් අපි බලමු. විශේෂයෙන්ම දැන් මේ ශක්ති සටහනට අපි යන්නේ නේ. ඔන්න එහෙනම් ඇන්දා ශක්තිය මවුලට කිලෝ ජූල් වලින් ප්‍රතික්‍රියක අඳින්න තියෙන්නේ. මේ ප්‍රතික්‍රියක වලට වැඩිය ප්‍රතිඵල වල ශක්තිය අඩු වෙනවා. දැන් මේ තියෙන ප්‍රතික්‍රියක අපි දන්නවා ප්‍රතිඵල හැදෙද්දී මීට වැඩිය ශක්තිය අඩු වෙනවා. එහෙනම් අපි බලමු ප්‍රතික්‍රියක තුලිත රසායන සමීකරණය ලියවෙන්න ඕනේ. මේ තුලිත රසායනික සමීකරණය ලියවෙන්න ඕනේ. දැන් මේකේ ප්‍රතික්‍රියක අපි උඩින් ලියන්නේ හේතුව ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵල වල ශක්තිය අඩු වෙනවානේ. C2H5 OH AQ
මේක ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් 3ක් එක ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. තුනක් O2 right හැදෙනවා. CO2 වායුව සහ ජලය අපි බලුවොත් එහෙම දරුවනේ CO2 2යි ජලය 3යි. CO2 2යි ජලය 3යි. මේ හැම එකම භෞතික අවස්ථාවල තියෙන දැන් ශක්තිය තිබ්බට වැඩි අඩු වෙන්නේ නේ. එහෙනම් මම ඊතලයේ දානවා කොහටද? ශක්තිය තිබ්බට වැඩි අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මම මේ ඊතලයේ දානවා කොහටද? නේ. පල්ලෙහාට. පල්ලෙහාට ඊතලයේ දානවා. මේක ප්‍රතික්‍රියක මේක ප්‍රතිඵල. මෙතනින් මම දානවා ශක්තිය පිට වුණා කියන්නේ. දැන් මෙතන ශක්තිය කොච්චර ප්‍රමාණයකින්ද අඩු වෙලා තියෙන්නේ? මවුලයට කිලෝජූල් 1372ක්. දැන් මේ අගය 1000 මේක බිඳුවයි නම් මෙතන ආරම්භයේ ශක්තිය බිඳුවයි නම් ඍණ 1372යි right ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා මවුලයට කිලෝජූල්. එහෙනම් මෙතන ශක්තිය පිට වෙනවා කොච්චරද? 1372ක් මවුලට කිලෝජූල්. මවුලට කිලෝජූල් 1372 ප්‍රමාණයක් පිට වෙමින් යනවා මේකෙදි ශක්තිය. හරි. අපි ඉස්සරහට යම් බලන්න ගැටලුවේ. දැන් මේක ඔබ නිකම් ඇද ගන්න එපා අවබෝධයෙන් ඉස්සර තනියම අඳින්න. ඇඳලා ඉවරලා දැන් මම ගැටලුවක් දුන්නාම මෙතනින් ඉස්සරහට ඔබ මේ වීඩියෝ එක පෝස් කරන්න. පෝස් කරලා ඔබ තනියම උත්තර ලියලා ඊට පස්සේ මම මේ සාකච්ඡා කරන සාකච්ඡාව බලන්න දරුවනේ. එහෙම නැත්නම් ඔබට ඉතිරි ගමනක් යාමේ හැකියාව ලැබෙන්නේ නැහැ හොඳට නේ. ඊළඟ ප්‍රශ්නේ කියවෙනවා ඔබට C2H5OH එතනෝල් ග්‍රෑම් 320ක් දී ඇතිනම් එයින් නිපදවන තාපය කොපමණද? ග්‍රෑම් 230ක් දී ඇතිනම් එයින් නිපදවන තාපය කොපමණද? දැන් අපිට දන්නවා C2H5 වල දහන තාපය. ඒ කියන්නේ C2H5OH දහන තාපය නැත්නම් දහන එන්තැල්පිය අපිට දීලා තිබ්බා මවුලට කිලෝජූල් 1372. 1372යි මවුලයට කිලෝජූල්. එක මවුලයක් පිට කරනවා 1372ක්. අපි බලමු ඒ කියන්නේ එක මවුලයක්. අපි එහෙනම් බලන්න එක මවුලයක් 1372ක් පිට කරනවා නම් මවුලයක් කියන්නේ කොච්චරද කියලා. එතනෝල් ග්‍රෑම් කීයක් ද මේ තාපය පිට කරන්නේ? අපි බලනවා. අපි බලනවා C2H5OH එක මවුලයක ස්කන්ධය. C2H5OH එක මවුලයක ස්කන්ධය. අපි බලමු. එක මවුලයක ස්කන්ධය හොයන්න යන්නේ. කාබන්ලා දෙන්නයි. ධන හයිඩ්‍රජන්ලා 5 දෙනයි මේ. හයිඩ්‍රජන් වැඩි කිරීම 5. ධන ඔක්සිජන්ලා එක්කෙනයි. ධන හයිඩ්‍රජන්. කාබන්ලා දෙන්න හයිඩ්‍රජන්ලා 5 දෙනා ඔක්සිජන් එකද? කාබන් ගියගේ 12යි. 12 වරක් 2 ධන දොළොස් වරක් 2 1 වරක් 5 16 එකයි. 12 වරක් 2 අපි දන්නවා
5යි හරි එතකොට අපිට එනවා 5යි 1යි 6යි 24යි 6යි 30යි 40 46යි ග්‍රෑම් ඒ කියන්නේ එතනෝල් 46 ග්‍රෑම් තමයි අපි කියන්නේ මවුලයක් කියලා. ඒ කියන්නේ එතනෝල් එක මවුලයකට ග්‍රෑම් තියෙනවා 46ක් නේ. මවුලකට ග්‍රෑම් 46ක්. කියන්නේ එකලු රයිට්. එතකොට එතනෝල් එක මවුලයක් පිට කරනවා මෙච්චර තාප ප්‍රමාණය. එතනෝල් එක මවුලයක් පිට කරනවා මෙච්චර තාප ප්‍රමාණය. පැහැදිලිද? එහෙනම් අපි ගත්තොත් එහෙම එතනෝල් C2H5OH එක මවුලයක් පිට කරනවා කොච්චරද 1372ක් පිට කරනවා කියන්නේ ඍණ 1372ක් කිලෝ ජූල්. ඒ කියන්නේ මවුලයක් කියන්නේ C2H5 46 ග්‍රෑම් පිට කරනවා 1372ක් කිලෝ ජූල්. එහෙනම් මට අහන්නේ එතනෝල් ග්‍රෑම් 230ක් දීලා තියෙනවා. එතනෝල් ග්‍රෑම් 230ක්. හරි. එහෙනම් මට දීලා තියෙනවා මේ එතනෝල් වලින් ග්‍රෑම් කොච්චරද දරුවනේ 230ක්. එතනෝල් ග්‍රෑම් 230ක් ග්‍රෑම් වලින් පිටවන තාපය හොයමු අපි. පිටවන තාපය අපි හෙව්වොත් එහෙම 46 ග්‍රෑම් වලින් පිට වෙලා තියෙනවා 1372ක් කිලෝ ජූල්. එහෙමනම් අපිට දීලා තියෙන්නේ 230යි ග්‍රෑම්. අපිට එනවා බැලුවොත් එහෙම 46වා 23ට 23 වරක් 246නේ. ඒ කියන්නේ අපි ගත්තොත් 46වා 4 වරක් 5යිනේ. 5 වරක් 30යි 5 වරක් 4 23 23යි 5යි. එහෙනම් මට එනවා මේක 5යි 5 වරක් 2 10යි බිඳුව 5 වරක් 2 5 වරක් 2 10යි බිඳුව 5 වරක් 7 35යි 1යි 36න් 6 3ක් ඉදිරි 5 වරක් 3 15යි 3යි 18න් 8 එකක් ඉදිරි 5 වරක් 1 5යි 1යි 6යි 5 වරක් 2 10යි බිඳුව 5 වරක් 35යි 36න් 6 3ක් ඉදිරි 5 වරක් 2 10න් බිඳුව එකක් ඉදිරි 5 වරක් 45කින් 6 3ක් ඉදිරි 5 වරක් 3 15යි 3යි 18යි එකක් ඉදිරි 5 වරක් 5යි 6යි වෙන 6800. එහෙනම් අපිට මෙන්න මේ C2H5OH 230යි ග්‍රෑම් වලින් පිට වෙනවා මෙන්න මෙච්චර තාප ප්‍රමාණය. මේ තාප ප්‍රමාණය පිට වෙනවා. හරි. දැන් මේක බොහොම සරල ගණිතයක් තියෙන දරුවනේ බලන්න. මේ එතනෝල් දහන තාපය ඒ කියන්නේ එක එතනෝල් එක මවුලයක් පිට කරනවා මෙච්චරයි. එහෙනම් මම හොයාගන්න එක මවුලයක් කියන්නේ කීයද? එහෙනම් මට හොයාගත්ත එක මවුලයක් කියන්නේ ග්‍රෑම් 46ක්. ග්‍රෑම් 46ක් පිට කරනවා කිලෝ ජූල් මෙච්චරයි. 46ක් මෙච්චර කිලෝ ජූල් පිට කරනවා නම් ග්‍රෑම් අපිට අහන්නේ කීයකද? ඔව්. ග්‍රෑම් 230ක්. ග්‍රෑම් 230. 46ක් පිට කරනවා නම් මෙච්චර ප්‍රමාණයක් 230ක් පිට කරන ගාන හදන්න තියෙන්නේ. 46ට මෙච්චර නම් 230ට. අපි පොඩි කාලේ තර්ක කරනවා. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා හරි මක් හරි අන්න ඒ වගේ කට්ටිය කතා වෙනවා මට අහලා තියෙනවා. සෑදෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය කොහොමද? අපි බලමු උත්තරිත සමීකරණයට ගිහිල්ලා. අපි ඉස්සලා බලමු උත්තරිත සමීකරණයට ගිහිල්ලා. C2H5OH ධන
ඔක්සිජන් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව දන ජලය හොතා තුළු සමීකරණය තිබේ. එහෙනම් මෙන්න මෙයාගේ මේ බලන්නකො. මෙන්න මෙයාගේ එක මවුලයක් තිබ්බනම් මෙයාගේ එක මවුලයක් තිබ්බනම් කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක් හදනවානේ. මෙයාගේ එක මවුලයක් දහනය වුණා නම් කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක් හදනවා. අපි බලමු එතනෝල් මවුල කීයක් තිබ්බේ කියලා. හරි අපි බලමු. දී ඇති C2H5 OH මවුල අපි ගත්තොත් එහෙම දී ඇති C2H5OH මවුල ගන්න. හොයන්න යන්නේ අපි දන්නවා 46 ග්‍රෑම් කියන්නේ C2H5 එක මවුලයක් කියන 46 ග්‍රෑම් 46 ග්‍රෑම් කියන්නේ එක මවුලයක් නම් C2H5OH 46 ග්‍රෑම් කියන්නේ එක මවුලයක් කියලා අපි හෙව්වනේ. මේක එක මවුලයක් නම් 230 ග්‍රෑම් කියන්නේ 46 ග්‍රෑම් කියන්න දරුවනේ එක මවුලයක් නම් 230ක් ග්‍රෑම් කියන්නේ කීයද? 5. එහෙනම් අපිට එනවා 5යි මවුල. 5යි මවුල එනවා. right. එහෙනම් මවුල 5ක් එනවා. අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ එතනෝල් එක මවුලයකින් කාබන් ඩයොක්සයිඩ් මවුල දෙකක්. එහෙනම් එතනෝල් මවුල 5කින් මං ගත්තොත් මේකේ 5යි මවුල මට මෙතන එනවා කීයද? 10යි මවුල. කාබන් ඩයොක්සයිඩ් මවුල 10ක් ලැබෙනවා. මේකේ මවුල 5ක් ආවම කාබන් ඩයොක්සයිඩ් කීයද මවුල 10ක් ලැබෙනවා. එහෙනම් මට හැදෙන්න ලියන්න පුළුවන්. මේක තේරෙනවනේ මේ එකකින් දෙකයි නම් දැන් මේකේ මවුල 5ක් තිබ්බොත් කාබන් ඩයොක්සයිඩ් 10ක් හැදෙනවා. මට ලියන්න පුළුවන් සෑදෙන CO2 මවුල ගණන. right C2H5OH ට CO2 එක මවුලයට දෙක මවුල් නම් 5යි මවුල් වලින් හැදෙනවා 10යි. මවුල 5කින් හැදෙනවා 10යි. එතකොට අපි බලමු දැන් මගෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන නෙමෙයි. නේද? මගෙන් අහන්නේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය නේ. මේකෙදි හැදෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය තමයි අහන්නේ අපෙන් නේ. හරි එහෙම ගත්තොත් එහෙම සෑදෙන CO2 ස්කන්ධය සොයන්න. සෑදෙන CO2 ස්කන්ධය අපි කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය ගණනය කරන්න යන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් අපි ළඟ තියෙනවා කොච්චරද? 10යි මවුල. එහෙනම් අපි බලමු කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක් කියන්නේ කොච්චරද කියලා. දැන් කාබන් ඩයොක්සයිඩ් එක මවුලයක් හොයාගත්තා නම් මවුල 10 හොයන්න පුත කරන්න ඕනේ. 10 වැඩි කරන්න තියෙන්නේ. මල් ළඟ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් මවුල 10ක්. එහෙනම් මම මොකද කරන්නේ? මවුලයක් කියන්නේ කීයද කියලා හොයාගන්න ඕනේ.
එහෙනම් මට එනවා CO2 එක මෝලයක්. කියන්නේ කීයද? C ධන O වතාවක් 2යි කාබන් ගගේ 12 ධන ඔක්සිජන් ගගේ 16 වැඩි කිරීම 2යි එහෙනම් 12 ධන 32යි 44යි බෑ. එහෙනම් මම දන්නවා කාබන් ඩයොක්සයිඩ් එක මෝලයක් කියන්නේ ග්‍රෑම් 44යි. එහෙනම් ඒ වගේ 10ක් හැදෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් මෝල 10 වෙද්දී. හරි. එහෙනම් බලමු P CO2 ස්කන්ධය 44 වැඩි කරනවා මම 10න් එක මෝලයක් කියන්නේ ග්‍රෑම් 44යි. සම්මෝලක මූල 10ක් තියෙනවා. ඒ කියන්නේ හැදෙනවා 440යි ග්‍රෑම් සෑදීම සිද්ධ වෙනවා. මේකදී ග්‍රෑම් 440ක් සෑදීම සිද්ධ වෙනවා. right. සෑදෙන ජලය ස්කන්ධය කොපමණද? දැන් මේ පරීක්ෂණයේ හැදෙන ජලය කොච්චර ප්‍රමාණයක් හැදෙනවද කියලා අපි ගණනය කළ යුතු වෙනවා. එහෙනම් මට මේකත් හරිම සරලයි. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් හොයපු විදිහටම මට ජලය හොයන්නත් පුළුවන්. right. අපි ගත්තොත් එහෙම අපි දන්නවා ජලය ස්කන්ධය කොපමණද? මේකත් කරන්න තියෙන ඉස්සෙල්ලාම ලියනවා මොකද්ද? තුලිත රසායනික සමීකරණය. දැන් ඔබ මේ වීඩියෝ එක ටික පෝස්ට් කරලා තනියම උත්සාහ කරන්න බලන්න දරුවනේ. මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඔබ ෂුට්ටක් තනියම උත්සාහ කරන්න බලන්න. right. අපි ගත්තොත් එහෙම මෙතනදී සෑදෙන ජලය ස්කන්ධය. අපි ගත්තොත් එහෙම සෑදෙන ජලය ස්කන්ධය අපිට එනවා C2H5OH ධන H2O liquid එනවා CO2 ධන H2O 2යි 3යි මෙතන H2 නේ O2 දැන් මට මෙන්න මේ එක මවුලයකින් ජලයේ මවුල කීයක් හැදෙනවද? 3ක් හැදෙනවා. නේද? මේක එක මවුලකින් හැදෙනා දරුවනේ ජලයේ මවුල 3ක්. නේද? මෙයාගේ එක මවුලකින් හැදෙනවා ජල මවුල 3ක් සෑදීම සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් අපි හොයාගත්ත කලින් ගැටලුවේදී මේ වැඩේට C2H5OH එතනෝල් මවුල 5ක් හැදෙන්නේ කියලා. අපි කලින් ගැටලුවේදී හොයාගත්ත එතනෝල් මවුල කීයද හැදෙන්නේ? 5ක් කියලා නේ. right. එහෙනම් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා එතනෝල් මවුල 5ක් නම් හැදෙන්නේ right. එහෙනම් මේ අපි ඉස්සරලා කොටසේදී හොයාගත්තා එතනෝල් මවුල හැදෙන්නේ 5යි කියලා. එහෙනම් එතනෝල් මවුල 5කින් ඒ වගේ 3 ගුණයක් ජලය හැදෙනවා නේද? එහෙනම් කොච්චරක් හැදෙනවද? එකකින් 3යි නම් 5කින් 15යි මවුල. සෑදෙන ජල මවුල ප්‍රමාණය සමානයි 3 වැඩි කිරීම 5යි මවුල. ඒ කියන්නේ 15යි මවුල හැදෙනවා. ජලය හැදෙනවා මවුල 15 නේ. එහෙනම් බලමු අපිට අවශ්‍ය වෙන ජලය හැදෙන ස්කන්ධය. ජලයේ මවුල් 15ක ස්කන්ධය හොයන්න වෙන්නේ. අපි හොයමු බලන්න ජලය එක මවුලයක ස්කන්ධය හොයමු.
සොයමු. අපි දන්නවා H2O හයිඩ්‍රජන්ගේ එක වැඩි කිරීම 2 ධන ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ 16යි. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ 1යි ඔක්සිජන්ගේ 16යි. 16යි 2යි 18යි ග්‍රෑම්. එහෙනම් අපිට එනවා H2O එක මවුලයක් කියන්නේ කොච්චරද 18යි ග්‍රෑම්. එහෙනම් මම බලනවා එක මවුලයක් කියන්නේ ජලය 18යි ග්‍රෑම් නම් අපි බලමු 15යි මවුල කියන්නේ කීයද කියලා. එහෙනම් මම 18 වැඩි කරනවා 15න්. ඔබට මේක අවශ්‍ය නම් අතින් සුළු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැල්කියුලේටර් මේ සඳහා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. 18 වැඩි කරමු 5 5 වරක් 8 40.4ක් විතරයි. 5 වරක් 5 4 9යි 8යි 2යි 5 40.4ක් විතර 5 වරක් 5 9යි 1 වරක් 8යි 1 2 1 වරක් 1 1යි බිඳුවයි 8 16 17 7 270යි 270යි ග්‍රෑම් ප්‍රමාණයක් ජලය. අපි ඊළඟ කොටසට යමු. මෙයින් නිපදවන තාපය 35ක ද්‍රව්‍යයක් 55ක උණු ද්‍රව්‍ය නිෂ්පාදනය යොදා ගැනීම. right මේකෙත් මම ඔබට මතක් කරන්න දාලා තියෙනවා. බලන්න මේකෙත් ඒකකෙ වෙන්නේ කොහොමද පුතේ? මෙතන. ඔව් අපිට පුළුවන් එක්ක සෙල්සියස් සංසකයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් තව කේස් එකක්. මෙතන විශේෂයෙන් මට කියන්න ඕන වුණා මේක සෙල්සියස් සංසකයට කියලා තිබ්බත් කෙල්විනයට කියලා තිබ්බත් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියලා තිබ්බත් මේ කෙල්විනයට කියන වචනේ හෝ මේ කෙල්විනයට කියනාගේ සහ සෙල්සියස් සංසකයට කියනාගේ මේ දෙකේ කෝක තිබ්බත් ගානේ ගණනය කිරීම වලට කිසිම වෙනසක් කරන්න එපා. සෙල්සියස්ම කියලා හිතාගෙන ගණන් ගන්න. හරි. right. නම් මෙම ද්‍රව ප්‍රමාණය කොපමණ ස්කන්ධයක උෂ්ණත්වය ඉහළ දැමිය හැකිද? right අපි දන්නවා එහෙනම් උෂ්ණත්ව වෙනස කියන එක Q සමානයි mc ඩෙල්ටා t. මේකෙදී මේ සමස්ත ක්‍රියාවලියේදී පිටවන තාප ප්‍රමාණය 6860යි කිලෝ ජූල් කියලා අපි ගත්තා. එහෙනම් අපිට එනවා 6860යි ජූල්ද කිලෝ ජූල් තිබ්බේ. කිලෝ ජූල්. එහෙනම් මේක ජූල් කරන්න මම 1000න් වැඩි කරනවා. මේක ජූල් ලගයක් තිබ්බේ මේ ජූල් ලගය කිලෝ ජූල් ලගයක් තිබ්බේ ඒක ජූල් කරන්න මම වැඩි කරා 1000න්. m ස්කන්ධය දන්නේ නැහැ c 4200යි. උෂ්ණත්ව වෙනස මෙතන 35 ඉඳලා 55ට. ඒ කියන්නේ මෙතන උෂ්ණත්ව වෙනස වෙනවා අපිට කියද්ද 20ක්. හරි. අය පාරක් ඕනම් මම හරස් ගුණ කරනවා. මට එනවා 3430 බෙදන්න 42කින් ස්කන්ධය කිලෝග්‍රෑම් එනවා. අපි කැල්කියුලේටරේ පාවිච්චි කරමු මේ සඳහා. අපි කැල්කියුලේටර් එක පාවිච්චි කරමු මේ සඳහා. 3430 බෙදනවා 42. මේකද විශේෂ උපක්‍රම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අපිට එනවා ස්කන්ධය එනවා 81.6 පේලියක් එනවා. මම සාමාන්‍යයෙන් දැන් කිලෝග්‍රෑම් ගත්තොත් එහෙම කිලෝග්‍රෑම් එකේ කුඩාම කෙනා ග්‍රෑම් නේ.
එතකොට සාමාන්‍ය දශම ස්ථාන 3කට විතර වටේලා තියෙනවා. 81.667 කිලෝග්‍රෑම් සමානයි. අපි බලමු ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය මවුලයට ග්‍රෑම් 180යි. එහි සම්මත දහන තාපය ඍණ 1200යි මවුලයට කිලෝජූල්. මින් 1 කිලෝග්‍රෑමයක් දහනයේදී පිටවන තාප ප්‍රමාණය. දැන් මේක කියනවා ග්ලූකෝස් C6යි H12යි O6 ජලීය ද්‍රාවණය. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒ කියන්නේ අපි ගත්තොත් මෙයාගේ එක අණුවක් එහෙම නැත්නම් එක අණු මවුලයක් මේ ස්කන්ධය 180යි ග්‍රෑම්. එක අණුවක් ගත්තොත් එහෙම ඒක අණුව 180යි ග්‍රෑම්. එහෙනම් අපි ගත්තොත් එහෙම එහි සම්මත දහනතාවය මවුලයට කිලෝජූල් 1200. ඒ කියන්නේ 180යි ග්‍රෑම් දහනය වුණොත් 180යි ග්‍රෑම් දහනය වුණොත් පිට කරනවා 1200යි කිලෝජූල්. මවුල මෙන්න මෙයාගේ එක අණුවක ස්කන්ධය ග්‍රෑම් 180යි. එතකොට මෙයාගේ එක මවුලයක් දහනය වුණොත් කිලෝජූල් 1200ක් පිට කරනවා. හරි. ග්‍රෑම් 180කින් පිට කරනවා කොච්චරද? 1200ක්. එහෙනම් අපි බලමු ග්‍රෑම් 180කින් පිට කරනවා 1200ක්. එහෙනම් අපි ගත්තොත් එහෙම එකයි කිලෝග්‍රෑම් වලින්. ඒ කියන්නේ 1000යි ග්‍රෑම් වලින් පිට වෙන ප්‍රමාණය 180යි ග්‍රෑම් වලින් පිට වෙනවා 1200ක්. එහෙමනම් 1000ක් නේ. 180යි ග්‍රෑම් වලින් පිට වෙනවා 1200ක්. එහෙමනම් 1000ක්. අපි හොඳම දේ තමයි මේ කැල්කියුලේටර් අරන් සුළු කරලා බලමු. 120 වැඩි කිරීම 1000 මේන පිළිතුර බෙදන්න 18න් අපිට එනවා ඍණ 6666.6යි ගොඩක් එනවා 6.7යි කිලෝජූල් කියලා කියනවා. මේකේදී ඔබ සුළු කරද්දී මෙන්න මේ කැල සුළු කරද්දී සුළු කරන්න මේ ඍණ ලකුණ ගා ගන්න යන්න එපා. හොඳම දේ ඔබ කරන්න 1200 වැඩි කරන්න 1000න් මෙහෙම වරහණක් දාලා බෙදීම ගහන්න 18. මේන පිළිතුරට ඍණ දාන්න කැල්කියුලේටරින් ගහද්දී. කැල්කියුලේටරින් ගහද්දී මේ ප්‍රොසීජර් එක ෆලෝ කරන්න. හරි. එහෙනම් අපිට දැන් මෙතනින් එහාට කතා කරන්න තියෙන්නේ කර්මාන්ත ආශ්‍රිත ගැටලු. හරි. අපි ඊළඟට යමු ඊළඟ පාඩම් මාලාවෙන් ඊළඟ පාඩමෙන් කර්මාන්ත ආශ්‍රිතව කොහොමද මේ ගණනය කරන්නේ කියලා.